අයිබෝන් අදත් ඔබට මේ මයිග්‍රේෂන් වැඩසටහන සමගින් ඔබ හමු වන මගේ නම අමිල වීරසිංහ. අද අපි මේ වැඩසටහනේ මූලික අරමුණ තමයි මේ ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් කෙනෙක් විදියට කවුරු හරි එන්න බලාගෙන ඉන්නවා නම් ඒ දරුවන්ට යම් කිසි ආකාරයක උපදෙස් මාලාවක් ලබා දෙන්න උන්ගේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් නැත්නම් අපි කියන එකට SOP කියලා. එහෙම නැත්නම් තව වචනකින් කියනවා අපි GTE letter කියලා. කියන්නේ genuine temporary intent letter. අන්න ඒ ලියුම තම නැත්තම් අපි කිව්වොත් ඒ සබ්මිෂන් එක හදා ගන්නකොට ඒ දරුවන් විසින් බොහෝ විදුරට සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියන සම්බන්ධව අපි අද මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද අපි දකිනවා ගොඩාක් වෙලාවට මේ ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් වීසා එකක් රිෆියුස් වුණාම ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරාම ඒ කේස් ඔෆිසර් දාන කරුණු තමයි මේ අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව තමාගේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක කේදී මෙන්න මේ කරුණු සම්බන්ධව ඔවුන් නියමාකාර කරුණු දැක්වේ නැහැ කියලා. ඉතින් සමහරවිට අපි දකිනවා ඊටාත්ම බොහොම හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන. ඒ කියන්නේ මේ genuine temporary intent criteria එක මුළුමනින්ම අපිට satisfy කරන්න පුළුවන් විදිහාකාරී ශිෂ්‍යාවන්ගේ වීසා රිෆියුස් වෙනවා. මොකද හේතුව ඔවුන්ගේ වීසා රිෆියුස් වීම තුලින් ඔවුන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද නැවත අවුරුදු කිහිපයක් යනකම් යුනිවර්සිටි එකක් ඔෆර් එකක් දෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට බෑඩ් රෙකෝඩ් එකක් ක්‍රියේට් වෙනවා. ඔවුන්ගේ වීසා එකක් රිෆියුස් වුණා කියලා. ඒක සමහරලාට වෙන රටකට උනත් විදේශ අධ්‍යාපනය සඳහා යන්න බලාගෙන ඉන්නවා නම් ඕස්ට්‍රේලියානු නෙවෙයි වෙන රටකට උනත් යුරෝපීය රටකට විශේෂයෙන් මේක බලපාන්න පුළුවන් මේ ඕස්ට්‍රේලියානු වීසා රිෆියුසල් එක. ඒ නිසා අපි පුළුවන් තරමක් බලන්න ඕනේ. අපි පුළුවන් උත්සාහයක් දරලා මේ ස්ටුඩන්ට් කෙනෙක් හැමතිස්සෙම ස්ටුඩන්ට් වීසා එකක් ඉල්ලනකොට ඔවුන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක හරියටම චෙක් කළා. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක අනුව යම්කිසි ආකාරයක ගයිඩ්ලයින් එකක් ඔවුන්ට යම්කිසි ආකාරයක උපදෙස් මාලාවක් ලබා දෙන්න ඕනේ අපේ ශාස්ත්‍රයේ හැටියට එක නියමයක් ඔවුන්ට ඔවුන්ගේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක කොහොමද ලියන්නේ කියලා. මම ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් කියන එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නීතිය ගැනත් ඔබට පොඩ්ඩක් කියලා දෙන්නම්. ඕස්ට්‍රේලියානු රජය විසින් යම්කිසි කාලයකදී ඔවුන්ගේ ආගමන විගමන අමාත්‍යවරයා විසින් ඩිරෙක්ෂන් 69 මිනිස්ටීරියල් ඩිරෙක්ෂන් 69 කියන පනත මගින් තමයි ඒ නීතිය මගින් තමයි මේක බලාත්මක කරලා තියෙන්නේ. ඒ ඩිරෙක්ෂන් 69 කියන එක යටතේ අපිට සඳහන් වෙනවා මේ රටට ඕස්ට්‍රේලියාවට කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් විදියට හෝ නැත්නම් ස්ටුඩන්ට් ගාඩියන් කෙනෙක් විදියට එනවා නම් ඔවුන්ගේ ඒ අදාළ පරිසරය බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද ඒ ඇප්ලිකේෂන් එක බලන කේස් ඔෆිසර් කෙනෙක් විසින් විමසලා බැලිය යුත්තේ කියලා. ඒ වගේම ඒ ගයිඩ්ලයින් එක අනිත් පැත්තට এডুকেෂන් ඉන්ස්ටිටියුෂන්ස් වලටත් පාස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියා යුනිවර්සිටිස් වලට අපි කවදා හරි ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට හරි ශිෂ්‍ය වීසා එකක් දෙන්න ඉස්සෙල්ලා ඔවුන් ඔෆර් එකක් දෙන වෙලාවෙදී ඔවුන් සැලකිලිමත් වෙන්න ඕනේ. මුලින්ම ඔවුන්ගේ වගකීම මේ ඩිරෙක්ෂන් 69 කියන එක මේ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව මීට් කරනවා කියන එක. ඊට අමතරව ඊළඟ තව වගකීමක් වෙනවා এডুকেෂන් ඒජන්ට්. ඒ කියන්නේ ඔබව මේ රටට එවන এডুকেෂන් ඒජන්ට් ඔවුන්ටත් පුළුවන් ෆිල්ටරින් ප්‍රොසෙස් එක ඔවුන් තමයි මුලින්ම කරන්නේ. මේ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව මේ ඕස්ට්‍රේලියානු වීසා ස්ටුඩන්ට් වීසා එකට සුදුසුද නැද්ද කියන එක ඔවුන් ඩිරෙක්ෂන් 69 හරහා තමයි ඔවුන් චෙක් කරලා තීරණය කරන්නේ. ඔව් මම මේ කේස් එක අරගෙන මේ ළමයාට අපි ඇසිස්ට් කරනවා. මොකද ඒ ළමයා මේ ඩිරෙක්ෂන් 69 මීට් කරනවා කියලා. ඊට පස්සේ ළමයිට ඩිරෙක්ෂන් 69 ගැන මූලික අවබෝධයක් නැහැ. අන්තිමට වෙන්නේ මොකද යම් කිසි අවස්ථාවකදී ඒ এডুকেෂන් ඉන්ස්ටිටියුෂන් එකයි ඒ වගේම এডুকেෂන් ඒජන්ට්ුයි ළමයාට ඉන්සිස් කරනවා හරි ඔයා ලියන ලියුමක් ඩිරෙක්ෂන් 69 ඔයා මීට් කරනවා කියලා. ඔතන මගේ මේ වැඩසටහනේ අරමුණ අන්න ඒ වෙලාවට කවුරු හරි ශිෂ්‍යයෙකුට හරි ශිෂ්‍යාවකට හරි තේරෙන්නේ නැත්නම් අපි කොහොමද දැන් මේ කරන්නේ? මොකද අපි ඩිරෙක්ෂන් 69 ගැන ලොකුවට දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් අපිට අපේ এডুকেෂන් ඒජන්ට් උත් කියනවා ඩිරෙක්ෂන් 69 එක මීට් වෙන විදිහට ලියන්න. ඒ වගේම අපි යුනිවර්සිටි කෙනුත් කියන ඔෆර් එක දෙන්නේ ඩිරෙක්ෂන් 69 මීට් කරොත් විතරයි කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි කොහොමද මොකද්ද මේකට අපි කරන්න ඕන පිළියම කියන එක තමයි අපි කියලා දෙන්න අද උත්සාහ කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඩිරෙක්ෂන් 69 එක යටතේ තියෙන මේ මූලික කරුණු තියෙනවා. ඒ කියන්නේ අපි ඩිරෙක්ෂන් 69 කියන මේ ડોකියුමන්ට් එක ඔබටත් පුළුවන් Google කරොත් මිනිස්ටීරියල් ඩිරෙක්ෂන් 69 genuine temporary intent criteria GT criteria කියන එක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. ඒ නිසා මම ගොඩක් හැම කෙනාටම මම මුලින්ම ආරාධනා කරනවා ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් වීසා එකක් දෙන්න ඉන්නවා නම්
ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් තිබිය යුතුමනේ. ඒක නිසා ඔබට පුළුවන් Google කරලා මේ Direction 69 කියන එක ඩවුන්ලෝඩ් කරන්න. ඩවුන්ලෝඩ් කරලා බලන්න ඒකේ ඇසෙස්මන්ට් ක්‍රයිටීරියාස් මොනවද දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ ඉල්ලන්න යන්නේ. ඔබට පුළුවන් ඔබවම ඇසෙස් කරගන්න මුලින්. ඒ වගේම ඔබට පුළුවන් ඔබට ඔබගේ ඒජන්ට් හෝ ඔබ ඇප්ලයි කරන යුනිවර්සිටි එක ඔබට අදාළ ඩිරෙක්ෂන් එක දෙන්න ඉස්සෙල්ලා ඔබට පුළුවන් ඔබේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක ලියන්න අදාළ මුළු මූලික කරුණු ඔබ විසින් ඔබවම ඇසෙස් කරලා ලබා ගන්න. ඒ ඩිරෙක්ෂන් 69 එක මූලිකව සම්බන්ධ වෙන්නේ යම්කිසි ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවකගේ පෞල් පරිසරය. ඔවුන්ගේ ආර්ථික පරිසරය. මේ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නට අවශ්‍ය අදාළ ආර්ථික පරිසරය උන්ට තියෙනවද? ඒ වගේම Tamanට ඒ ෆයිනෑන්ෂල් සපෝට් එක දෙන පුද්ගලයා ඒ අදාළ ආර්ථික පරිසරය තියෙනවද? ඒ වගේම තමන් මීට ඉස්සෙල්ලා යම් කිසි ආකාරයක බෑඩ් ඉමිග්‍රේෂන් හිස්ටරි එකක් තියෙනවා නම් ඉමිග්‍රේෂන් හිස්ටරි එක සම්බන්ධ වුණා. ඒ වගේම තමන්ගේ ෆැමිලි මෙම්බර් කෙනෙක් විදියට කවුරු හරි මේ රටට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔවුන්ගේ ඉමිග්‍රේෂන් හිස්ටරි එකේ ඇඩ්වර්ස් ඉන්ෆර්මේෂන් නැත්නම් අපි කියමු යම් කිසි ආකාරයක මේ නෙගටිව් දේවල් තියෙනවා නම් ඔවුන්ගේ හිස්ටරි එක තුළ ඒව සම්බන්ධවත් අහනවා. ඒක නිසා පරිස්සම් වෙන්න. හැමතිස්සෙම අපි දැකලා තියෙනවා සහෝදර සහෝදරියන්ගේ වීසා රිෆියුස් කරනවා ලංකාවෙන්. ඊට ඉස්සෙල්ලා මේ රටට ආපු සහෝදරය හෝ සහෝදරිය තමන් ආපු වීසා කන්ඩිෂන්ස් වයලේට් කරලා බ්‍රීච් කරලා වීසා කැන්සල් කරගෙන තිබුණොත් ඒක තමාගේ පවුලේ ඊළඟ සමාජිකයටත් බලපාන එක වළක්වා ගන්න බෑ. ඒක නිසා මේ හැම දෙයක් ගැනම අවබෝධයෙන් තමයි ඉන්න ඕනේ. ඒ වගේ මේ ඩිරෙක්ෂන් 69 එක ගොඩාක් ඉන්සිස් කළ කරුණු වහන කීපයක් තියෙනවා. මගෙන් පහුගිය කාලේ අපි නිරීක්ෂණය කරා ලංකාවෙන් ගොඩාක් වෙලාවට ඕස්ට්‍රේලියානු හයි කමිෂන් එකේ රිෆියුස් වෙනකොට ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙන්නේ මේ තමා තෝරා ගන්න කෝස් එක සම්බන්ධව වටපිට අධ්‍යයනයක් නොකර සිටීමේ ගැටලුව. ඒ කෝස් එක සම්බන්ධව ලංකාව තුළ තිබෙන අනිත් සිමිලර් කෝසස් මොනවද? ඒ කෝසස් කරන්නේ නැතුව ඇයි ඕස්ට්‍රේලියාවට එන්නේ තමන්? අන්න එක පැහැදිලි කළා නෑ. ඒ වගේම ඒ කෝස් එක ඕස්ට්‍රේලියාවට වඩා අඩු ගානකදී තව රටක කරන්න පුළුවන් නම් එතකොට ඒ රටට යන්නේ නැතුව ඇයි ඕස්ට්‍රේලියාවට එන්නේ? අන්න ඒක හරියට පැහැදිලි කළා නෑ. අන්න ඔය ආදී කරුණු මත ගොඩාක් වීසා රිෆියුසල්ස් අපි පහුගිය කාලේ ශ්‍රී ලංකන් හයි කමිෂන් එකෙන් දැක්කා. මම හිතනවා එතකොට ඉතාමත්ම හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ළමයෙකුට උනත් ඒ අවස්ථාවේදී දුර්වල ඇප්ලිකේෂන් එකක් බවට පත් වෙනවා. අර ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක ඔය කියන කරුණු හරියට සැකවින් විහිදලා දුන්නේ නැත්තම්. ඒ වගේම අපි දකිනවා මේ return of investment ROI. ඒ කියන්නේ return of investment කියලා උදාහරණයක් විදිහට මම කියන්නේ. දැන් තමන් එනවා engineering degree එකක් කරන්න. engineering degree එක අවුරුදු 4ක් කරන් තමන්ට ඩොලර් 1,20,000ක් යන ඕස්ට්‍රේලියාවේදී. ඔතන ඒ 1,20,000ක් වගේ විශාල මුදලක් වියදම් කළා. ලංකාවේ කෝටි එකමාරක් විතර විශාල මුදලක් වියදම් කළා. ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තමා නැවත තමාගේ උපන් රටට හෝ ඕස්ට්‍රේලියාවෙන් එළියට ගිහිල්ලා කොහොමද ඒ තමාට වියදම් වෙච්ච මුදල ලබා ගන්නෙ? අන්න ඒ සම්බන්ධව සැකයෙන් විස්තර දෙන්න ඕනේ අපි. උදාහරණයක් විදිහට අපි ඒකට ශ්‍රී ලංකාවේ අපි නැවත ලංකාවට යන්න ඉන්නවන ආරක්ෂාව සම්බන්ධව අපි ලංකාවේ තියෙන ඉන්ජිනියර්ස්ලාගේ තියෙන ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලාගේ තියෙන සැලරිස් ඇනලයිස් කරන්න ඕනේ. ඒවල රිසර්ච් ඩේටා අරගෙන ඉන්න ඕන අපි SOP එකට. එහෙම නැත්නම් Tamanට කියන්න පුළුවන් විශේෂයෙන්ම ලංකාවේ ගොඩාක් ජනප්‍රියයි මැද පෙරදි කියන එක. තමන් මැද පෙරදිග ගියා නම් ඒ මැද පෙරදිග ඉංජිනේර කෙනෙක් විදියට වැඩ කරලා ඉවර වෙලා තමන් උපයන මුදල කීයද? එතකොට ඒ වගේ අවුරුදු කීයක් ඉපෙව්වොත් තමන්ට පුළුවන් අර තමා ඉන්වෙස්ට් කරපු අර වගේ ලක්ෂ 1යි ඕස්ට්‍රේලියානු ඩොලර් 1,20,000 ලබා ගන්න. ඔන්න රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක පටලවා ගැනීම සහ හරියට පැහැදිලි නොකිරීමත් සමහර වෙලාවට අපි මේ වීසා ප්‍රතික්ෂේප කිරීම වල දැකලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ওই දෙකම කිරීම පහසුයි. හරි ශිෂ්‍යයා හරි කෝස් එක තෝරගත්තොත්. ඒ වගේම ඔවුන්ට හරි ගයිඩ්ලයින් එකක් ලැබුණොත්. ඒ වගේම අපි දකිනවා රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක ඉතාමත් අඩු වෙලාවෙදි යම්කිසි වරදක් ඒජන්ට් හෝ යුනිවර්සිටි එක හෝ කිරීම තුලින්. ඒ කියන්නේ යම්කිසි අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම විශේෂයෙන්ම ලංකාවෙන් ට්‍රේඩ් කෝසස් වලට ඕස්ට්‍රේලියාවට එන අවුරුදු 22 23 24 නැත්නම් 25 වගේ මට්ටමේ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද ලංකාවේ අවාසනාවකට අර ඔය කාර්මික රක්ෂාවල් කරන අයගේ පඩිනඩි ගොඩක් අඩුයි. ඉතින් ඒ අයට රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් ඕස්ට්‍රේලියාවට ලක්ෂ 50ක් වියදම් කළා. ඒ ලක්ෂ 50 නැවත ලංකාවට අවිල්ලා උපයන්න යන කාලය සාපේක්ෂව ලංකාවේ ක්‍රමය තුල රැකියාවල තියෙන ඒ තියෙන පඩිනඩි තුල බොහොම කාලයක් යනවා උපයන්න. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියානු රජයට මේ වගේ ශිෂ්‍යයෙකුට රට තුළට එන්න දීමෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඉගෙනීම සඳහා දෙන්නේ නැත්නම් ඕස්ට්‍රේලියාව තුළ
රැඳී සිටින්නද නැත්නම් long term residency එකක් මේන්ටේන් කරන්න දාදී වශයෙන් ගොඩක් ප්‍රශ්න අර කේස් ඔෆිසර් තුළ ඇති වෙන්න පුළුවන් තමයි හරි කෝස් එක සිලෙක්ට් කරේ නැත්නම්. අපි ගොඩක් වෙලාවට දකිනවා බැචලර් ඩිග්‍රී එකට එද්දී ඒ වගේම මාස්ටර් ඩිග්‍රී එකට එද්දී වයස් සීමාවල් දකිනවා. ඒ වගේ සාමාන්‍යයෙන් අපි කිව්වොත් ට්‍රේඩ් කෝස් එකට එද්දී ගොඩක් ලේසි ස්කූල් අවුට් වෙච්ච ගමන් ට්‍රේඩ් කෝස් එකට එන්න. අවුරුදු 18 දී 19 දී 20 දී වගේ. මොකද ඔවුන්ගේ ජීවිතේ ඔවුන් ඒ තමන්ගේ තමා කරන්න යන කැරියර් එක මොකක්ද කියන එක ඇසස් කරන වෙලාව. ඉතින් ප්‍රීවියස් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති වුණත් ඒ ලෙවල් වලින් පස්සේ ඔය ලෙවල් වලින් පස්සේ කෙනෙකුට ස්ටුඩන්ට් වීසා එකක් දාගෙන ඉන්න හැකියාව තියෙනවා බොහෝ වෙලාවට. ට්‍රේඩ් කෝසස් වලට එන කෙනෙකුට. ඒ වගේම බැචලර්ස් ඩිග්‍රී වලට එන අයට ගොඩාක් යුනිවර්සිටි සෙක්ටර් එක අවුරුදු 25ට පස්සේ වගේ බැචලර්ස් ඩිග්‍රී වලට වෙල්කම් කරන්නේ නැහැ. හැබැයි අවුරුදු දැන් තමා කරපු A level කරේ අවුරුදු 18 දී නම් 18 ඉඳන් 25 වෙනකන් තමාගේ තියෙන education qualifications මොනවද gain කරේ, ඒ වගේම professional experience මොනවද gain කරේ, ඒ සම්බන්ධව gaps තියෙනවද, ඒ ඔක්කොම අර SOP එක තුලින් තමා හරියටම පැහැදිලි කරලා තියෙන්න ඕනේ. ඒ වගේම gaps තියෙනවා නම් ඒ gaps පිළිගන්න ඕනේ. ඒකට බොරු documents හදන්න හොඳ නැහැ. මොකද fake documents හැදීමෙන් අර public interest criteria 4014 කියනට අහු වුණොත් ඕස්ට්‍රේලියාවට එන්න අවුරුදු ගානකට බැරි වෙන විදිහට තමන්ට තහංචිත් පැනවෙන්න පුළුවන්. ඒක නිසා ඒ තමන්ට වෙච්ච ගැප් එකක් තියෙනවා නම් ඒ ගැප් එක පිළිගෙන ඒ ගැප් එකට අදාළ නියමාකාර පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ දරන්න පුළුවන් උන්ට. ඒ වගේ මාස්ටර් ඩිග්‍රී එකට වගේ එනවා නම් සාමාන්‍යයෙන් ගොඩක් යුනිවර්සිටිස් අවුරුදු 35 34 වගේ සීමාවෙන් පස්සේ ගන්නෙ නැහැ. අපි දැකලා තියෙනවා ඔය කියන වයස් කාණ්ඩෙන් පස්සේ අයත් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒව එක්සෙප්ෂනල් සිටුේෂන්ස් වෙන්න පුළුවන්. මම කිව්වේ මේ ස්ටෑන්ඩඩ් එකක් විදියට විතරයි. ඒ වගේම අපි දැකලා තියෙන දෙයක් තමයි ඔය ගොඩක් වෙලාවට කෝසස් වලට එනකොට අපි උත්සාහ කරනවා මේ permanent residency courses PR courses කියලා සිලෙක්ට් කරන්න යන්න. ඒකත් තහනම්. මොකද හේතුව GTE එක අනුව genuine temporary resident criteria එක අනුව එහෙම අපිට සිලෙක්ට් කරන්න බෑ. අපි එන්න ඕනේ මේ රටට තමාගේ බෑග්ග්‍රවුන්ඩ් එක තුලින්. තමා කරන රක්ෂාව, තමාගේ previous education ඔය ආදී බෑග්ග්‍රවුන්ඩ් එක තුලින් තමයි මේ රටට එන්න ඕනේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට. හැබැයි මේ රටට ආවට පස්සේ Tamanට යම් කිසි ආකාරයක නිදහසක් නීතිමය පැත්තෙන් තියෙනවා. මාස 6කට පස්සේ තමාගේ කෝස් එකේ මේන් කෝස් එක මාස 6ක් කලිවර නම් තමාට නිදහසක් තියෙනවා. තමන්ගේ කෝස් එක වෙන පැත්තකට මාරු කරන්න පුළුවන් නම් ඒක පුළුවන් නීතිමය පදනම තුල. ඒක නිසා අපි මුලින්ම පරිස්සම් වෙන්න ඕනේ. අපි අපේ රටෙන් එනකොට ඕස්ට්‍රේලියාවට ඒ අර ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකේදී ඇයි මම මේ කෝස් එක තෝරගන්නේ? කොහොමද ඒක මගේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන්නේ? මගේ රැකියාවට, ඒ වගේම මගේ ප්‍රීවියස් ක්වොලිෆිකේෂන් එකට, මගේ incentives to come back to home country වලට. ඒ කියන්නේ එක්සැම්පල් එක විදිහට ගත්තොත් එහෙම ළමෙක් පෙන්වන්න ඕනේ මේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක තුළ මිනිස්ට්‍රියල් ඩිරෙක්ෂන් 16 යන එක තවත් very important aspect එකක් තමයි අපි පෙන්වන්න ඕන අපිට ලංකාවට නැත්නම් අපි උපන් රටට යන්න කරුණු ගොඩක් තියෙනවා. ඒ කරුණු මේ ඕස්ට්‍රේලියාව ඇතුළේ ඉන්න කරුණු වලට වඩා වැඩිපුර කරුණු තියෙන්න ඕනේ නැවත Tamanට යන්න. ඒක නිසා සමහර වෙලාවට අපි දකිනවා සමහර අය තමාගේ ලංකාවේ තියෙන ඔබ්ලිගේෂන් එක, ෆැමිලි ඔබ්ලිගේෂන් එක, අපේ කල්චර් එකකින්, අපේ සංස්කෘතිය තුළින් අපිට තියෙන ෆැමිලි වගකීම් වගේ දේවල් හොඳට පැහැදිලි කරා නම් අපි නැවත යන්න ඕනේ. මගේ දෙමව්පියෝ බලා ගන්න, මම පවුලේ වැඩිමලා, නැත්නම් මම පවුලේ බාලයා, මට මගේ දීපල, ඒ වගේ දේවල් බලා ගන්න, නැත්නම් අසනීපය කවුරු හරි බලා ගන්න, අන්න ඒ වගේ වශයෙන් තමා ඉතින් හොඳින් කරුණු දැක්වුවොත් තමන්ට පුළුවන් තමාට යන්න තියෙන ඉන්සෙන්ටිව්ස් පැහැදිලි කරගන්න. ඉතින් අර අපි ගොඩක් වෙලාවට වීසා රිෆියුස් වල දකින්න දේ තමයි පොදුවේ ගත්තොත් 50% විතර ඇත්තට මේව රිෆියුස් වෙන්න තියෙනවා වෙන්න පුළුවන්. මොකද ඇත්තට ඒවා දුර්වල ඇප්ලිකේෂන්ස්. ඒ කියන්නේ ඒව ඇත්තටම මේ ඇප්‍රූව් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් අපි 50%ක් දකිනවා තමාට ඒ හැකියාව තිබෙනවා. නමුත් තමාගේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක මේ නැත්තම් තමාගේ මේ කරුණු දක්වලා දෙන ලියුම, මේ සබ්මිෂන් එක හරියට නොලිවීම, ඒක හරියට ඉදිරිපත් කිරීම නොතිබෙන නිසා තමයි ඔවුන්ගේ වීසා එක රිෆියුස් වෙලා තියෙන්නේ. අන්න එක තමයි ඊට අවාසනාවන්ත දේ. නිසා මතක තියාගන්න හැම කෙනාම ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් තමන් ස්ටඩි කරන්න තමා විසින්ම ඩිරෙක්ෂන් 69 කියන ඒ ඩොකියුමන්ට් එක අරගෙන ඒ ඩොකියුමන්ට් එකෙන් අවශ්‍ය කරුණු අරගෙන තමාගේ এডুকেෂන් ප්‍රොවයිඩර්යි තමාගේ ඒජන්ට් එක්කයි අදාළ දේවල් සාකච්ඡා කරන්න. ඔබට ඕස්ට්‍රේලියානු ස්ටුඩන්ට් වීසා සම්බන්ධව යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ඒක ඇප්ලයි කරන්නේ කොහොමද? ඒ වල තියෙන ගැටලු මොනවද? ඔබට අපගේ ශ්‍රී ලාංකික කාර්යාලය අමතන්න පුළුවන් Destiny Education Solutions 112 බර්නඩ් සොයිසා මාවත කොළඹ 5. ඔබ අපේ channel එකට කැමැත්තෙන් ඉන්නව නම් ඉස්සරහට
ඔබගේ අපි දාන වීඩියෝ බලන්න, ඔබ අපේ channel එකට subscribe කරන්න. අපිට පුළුවන් ඔබ හමුවට නිරායාසයෙන්ම මේ ඉදිරි පුවත් අරගෙන එන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. නැවත වීඩියෝකින් ඔබ හමු වනතුරු මම නවතින්නම්. මම අමිල වීරසිංහ. බොහොම ස්තුතියි.